අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් නැවත හමු වෙන අවස්ථාවක් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ අතර අනිකුත් අවස්ථානුකූලව අනිකිට වටත් අපි මුණ දෙන්න උත්සාහ කරමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 9ක් සහ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ මම නවක යෝගියෙක්මි. පරයන්කේ මාහට අද දින හුස්ම පිළිබඳ අවධානය ගැනීමට හැකි විය. නමුත් ඒ හුස්ම ඉච්ඡානුග නොවන බවත් මා විසින්ම ගන්නා ලද හුස්ම බව වැටහේ. මේ සඳහා ඔබ වහන්සේගේ උපදෙසක් අවශ්‍ය බව හැඟේ. සක්මන් භාවනාව කෙරේ නම් සම්පූර්ණයෙන් වාගේ අරමුණ කරා හිත ගමන් කරයි. බාහිර අරමුණු දැක්කත් ඇහුණත් ඒවා පිළිබඳව ඊතරම් ගැටුමක් ඇති නොවේ. සක්මන් භාවනාව ඉවර වුණත් සාමාන්‍ය ලෙස ගමන් කළත් සක්මන් භාවනාවේ අරමුණ බොහෝ විට එලෙසම තිබේ. වේගෙන් ඇවිදින විටත් එම සිතුවිල්ලම තිබීම සාමාන්‍ය ප්‍රශ්නයක් වේවිදයි දැන ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. සක්මන් භාවනාවේ අන්තිම වාක්‍යය කියන්නේ අන්තිම එක. සක්මන් භාවනාවේ අරමුණ බොහෝ විට එලෙසම තිබේ. වේගෙන් ඇවිදින විටත් එම සිතුවිල්ලම තිබීම සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වේවිදයි දැන ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. අනේ වාක්‍යය තමයි පිරිසුදු නැහැ. වේගෙන් ඇවිදින විටත් එම සිතුවිලි වලම තිබේයි. තිබීම සාමාන්‍ය ඒක මට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා අරමුණ බොහෝ විට එලෙස මේ කියන්නේ ඒ සක්මන කෙරෙහි හිත තියනවා වේගෙන් ඇවිදින උනත් ඒ ආකාරයෙන්ම කරගන්න පුළුවන් කියන එක තමයි ඔව් ඒකේ ප්‍රශ්නයක් විදිහටයි අහලා තියෙන්නේ. වාක්‍ය හරියට ලියවිලා නැහැ. කෙසේ නමුත් අර පරියංක භාවනාවේදී හුස්ම ගන්නවා හිතාමතා අපි ඒ කියන්නේ ඉච්ඡානුග කියලා කැමැත්ත අනුව. ඒක කියනවා චේතනාපූර්වක සසංකාරිකව සවිඥානිකව කරන හිතවිලි. හුස්ම ගැනීම. ඒක පැරාසිම්පැතටික් නර්ව්ස් වලින් තමයි කරන්නේ. හිතලා හුස්ම ගන්නවා නම් ඒක නර්වස් සිස්ටම් එක වැඩ කරනවා. සිම්පැතටික් නර්ව්ස්. එහෙම නැතුව ඉබේ හුස්ම ගන්න අපි නිින්ද ගියාම බත් කනකොට දන්නේ නැතුව එතකොට හුස්ම ගන්නකොට ඒක සිම්පැතටික් කියලා කියන්නේ අනිච්ඡානුක පේශින් මාර්ගය. දැන් මේ බුදුජානක අපිට තෝරලා දීලා තියෙන ඉච්ඡානුක කරන්නත් පුළුවන් නැත්නම් අනිච්ඡානුක කරනවා. එච අපි මෙතෙක්කල් මැරලා තියෙන්නේ හුස්මක් කරන් තියලා තියෙන එකක්වත් දන්නේ නැහැ. අපි දන්නේ හුස්මෙන් මෙපිට දේවල්. දැන් භාවනා කරන කෙනාට පේනවා වර එක හුස්ම හිතලා ගන්න වර එකලාට හුස්ම ගන්න නැහැ. ওই කොයි එක වුණත් කමන්නේ දන්නවනම් ලොකු දෙයක්. ඕම දෙයක්වත් දන්නේ නැති ලෝකයක් මේ තියෙන්නේ. ඊ타මත්ම අත්‍යන්ත වැදගත් හුස්ම ගැන මම මේක ගන්නවද ගැනිනවද කියලා දන්නේ නැහැ. ඕක ඇල්ලුවා නම් හිතනවද හිතෙනවද කියන එක අහුවේයි. බලනවද පේනවද කියන එක අහුවේයි. ඇහෙනවද අහනවද කියන එක අහුවේයි. පැසිව් වොයිස් ඇක්ටිව් වොයිස් එක තේරෙයි. කර්මකාරක කර්තෘකාරක තේරෙයි. ඕක තමයි භාෂාවක තියෙන අමාරුම කෑල්ල. අපිට ඒකවත් Tamange හුස්ම ගැනවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති බව දන්නවනේ. මම හිතන්නේ උනට වචන වරද්දවල ලියලා තියෙන්නේ. ඒ වගේ දෙයක්වත් අපිට අම්මලා තාත්තලා කියලා දෙන්නේ නැහැ. ඒ වගේ දෙයක්වත් ඉස්කෝලේක උගන්වන්නේ නැහැ. ඒ වගේ දෙයක්වත් විශ්වවිද්‍යාලයක ඩිපාර්ට්මන්ට් එකක් නැහැ. ඔබ මේ කරන්නේ හිතලාද නැත්නම් ඔබට වෙච්ච දෙයක්ද කියන එකවත් දන්නේ නැහැ. ඒක තන්නේ කර ආගමට බාර දීලා තියෙන්නේ. සියල්ල ਸਰබලධාරී දෙවියන් වහන්සේ අතින් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් හුස්ම දිහා බලන්න. දැන් මම කරන්නේ හිතලා මතර කියලා කමක් නැහැ. බලන්න ඒකම තමයි හරි ක්‍රම කියලා හිතාන කරන්නේ. එතකොට මේ හුස්ම එයි තන් නැති වුණත් හුස්ම ගන්නවා. ඒකට ආයේ විශේෂ ප්‍රයත්න කරන්න ඕනේ නැහැ. කොහොම හරි නිකන් ඔළුවේ මතක තියාගෙන ඉබේ වැටෙන හුස්ම ගන්න පටන් ගත්ත දවස් තමයි භාවනාව පටන් ගන්න. එතෙන් නිකන් භාවනාව නැහැ මේ තටමන එක තමයි තියෙන්නේ. කෙසේ නමුත් ඇවිදින වෙලාවේදී අනකොට එනකොට වුණත් මේ ඇවිදින බව දන්නවනම් සක්මන් මළුවක නෙවෙයි වුණත් ලොකු දෙයක්. අර අන්තිමට ලියලා තියෙන වාක්‍ය නමුත් වාක්‍ය එච්චර පිරිසුදු නෑ ලියනකොට ඉච්ඡානුක කියන එකත් හරියට පිරිසුදුව දැනගන්න නෙවෙයි ලියලා තියෙන්නේ. නමුත් හොඳට අවංකව වැට බහැපු කෙනෙක් වැරද්ද වුණාට කමන්නේ ඔහොම කරගෙන යන්න පුළුවන් නම් බාධාවක් නැතුව කරගෙන යන්න. ඔයගේ කොච්චර ශීඝ්‍ර පරිවර්තනයක් වෙයිද කියලා බලන්න දැනගෙන භාවනා කරොත් අපි යනවා ඊගාවෙකට. දෙවෙනි ප්‍රශ්නය
ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ සතිමත්ව සිටන විට දකුණු නාසයේ උඩ කුහරේ ආශ්වාස වාතයේ ස්පර්ශවන බවත් ප්‍රශ්වාසය එහිම යටපැත්තේ ස්පර්ශවන බවත් දැනුණා. ආශ්වාස ප්‍රශ්වාසයේ උණුසුම සිසිලස සහ දීර්ඝ කෙටි බවත් වැටහුණා. හුස්ම වාර 7කට පමණ පසු සිතවිල්ලක් පැමිණියා. නැවත මූල කර්මස්ථානයට හිත ගන්නා විටක සිතවිල්ල දිගේම ගොස් ඉබේම නැවත මූල කර්මස්ථානයට සිත පැමිණියා. ආත්‍රි පරයන්කේ නාසයට ප්‍රනීත සුවඳක් දැනුණා. එය විනිවිද නැවත හුස්ම ඇතුළු වීම පිටවීම බැලුවා. එකිනෙකට නොගැලපෙන සිතුවිලි පොදියක් සිතට ආවා. ඒ දෙස බලා සිටින විට තුනී වී යාමත් නැවත හුස්මත් පෙනුණා. ශරීරයේ පිළිමද දැනීම සම්පූර්ණයෙන් නැති වී ගොස් හුස්මේ ඉහළ පහළ යාම පමණක් දැනුණා. නිරන්තරවම ශරීරයේ භ්‍රමණය වන ස්වභාවය, දත් එකිනෙක ගැටෙන ස්වභාවය දැනුණා. අවට ශබ්ද තිබුණත් ඒවා බාධාවක් නොවිනි. සමාධිමත් බවක් අත්විඳා. ගතසිත සුවදායක වූවා. භාවනාවේ දියුණුවට ධර්ම අවවාද ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. අපි පරියන්කේ සක්මණේ මොකක් හරි මූල කර්මස්ථානයක් තියාගෙන උත්සාහ කරනවා. ඉතින් හරියන්නේම නැහැ නේ. හුඟක් වෙලාවට ඔය වේදනා, හිතවිලි, ශබ්ද අනම්මනම් එනවා. ඔය අතනින් මෙතනින් එන වේදනාව වලට අපි නමක් දාන්න. මේක ආතරයිටිස්. මේක නාසෙ ලෙඩක්. මේක උගුරු ලෙඩක් කියලා. අනේ දොස්තරලා පොලිමේ ඉන්නවා අපින් කඩා ගන්න. අට්ටු හදාගෙන ඉන්නවා. උපකරණ හදාගෙන තියෙනවා. බෙහෙත් පන්ති හදාගෙන. මේක වේදනාවක් කිව්වොත් ඉවරයි. ඒ වගේ දැන් හිතවිලි කියලා කෝටියක් එනවා. හිතවිලි, ඉතිහාසයේ හිතවිලි, භූගෝලයේ හිතවිලි, හොඳ හිතවිලි කියලා මේ වල් පල් වලින් ඉන්නේ මේ කතන්දරේ ගොතන්නේ. කිසි තේත්ම අදාළ නැති හිතවිලි වගේක් එන්නේ. ඒ හිතවිලි වෙන කෙනෙකුට ආන එයා වෙන කතාවක් කියන්නේ. ඉතින් මේකෙන් හිතවිලි හදලා උඩ තමයි නව කතා කියන්නේ. උඩ තමයි ටෙලි ඩ්‍රාමා කියන්නේ. උඩ තමයි චිත්‍රපටි හදලා කියන්නේ. ඉතින් කවුරු හරි පිස්සු කෙලියක් අපි බල බල ඉන්නවා. හරියට අපිට හිතවිලි නෑ වාගේ. ඉතින් මේවා තමයි ෆැබ්‍රිකේෂන් කියලා කියන්නේ. මම තමයි ගෙත්තම් කියලා කියන්නේ. මම තමයි සම්පප්පලාප කියලා කියන්නේ. මම තමයි වල්පල් හැලි කියලා කියන්නේ. බුදුජානසී දීලා තියෙන ප්‍රපංච කියලා. හිතවිලි නැති වෙන්න හිතන්න එපා. හිතවිලි තියෙනවා. ඕකෙන් කොම්පෝස්ට් හදන්න යන්න එපා. ඔය හිතවිලි එහෙම යන්නනේ. නැත්නම් ඔය හිතවිලි චේන් thoughts වෙන්න දෙන්න එපා. ඒක දෙක ඇමිනෙන්න දෙන්න එපා. ට්‍රේන් thoughts වෙන්න දෙන්න එපා. එතනම ඔය කුඩු වෙලා යන්න ආරිනේ. ඒක කිසි වටිනාකමක් නැහැ. ඒ වගේ තමයි සද්ද. පිටින් ඉන්න සද්ද වල කිසිම තේරුමක් නැහැ. අපි එව්වයින් කියනවා මේ සුබ නිමිත්තක් අසුබ නිමිත්තක් වුණා කෑ ගැවුවොත් මෙහෙමයි, දෙමලිච්ච කෑ ගැවුවොත් මෙහෙමයි, පාංකිරිත දැක්කොත් එහෙමයි. මේ පාංකිරිත නැති ලෝකවල තියෙනවා. මිව්වයි මේ හදන කතාවල් වලට අම්මපත ඇගි දෙන්න වටිනවා. ඉතින් ඔය අස්සේ දෙයයන් අතකනේ නිර්මාණය කරනවා කියන එක ඉච්චර අමාරු නෑ. මුන්ද තමයි මේ තේරම කරවන්නේ කම කරන රාලහාමි බබාමි. ඒතර අපි මම මොකද මම නිකම් බැලේක් කියලා බවටපත් වෙනවා. මම එයා කරන දේවල් අහුම්කම් දෙන සූචකී කරු බැලේක් බවටපත් වෙනවා. බුදුරජාණන් කියනවා නෑ එහෙම එකක් නෑ. උඹ තමයි ඔක්කොම හදන්නේ. හැබැයි උඹ හදපු සේරම කක්කා. සබ්බේ සංඛාරා දුක්ඛා. උඹ හදන සේරම කක්කා. උඹ හදන සේරම කක්කා කියන තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන්නේ. ඉතින් ඒක මම නෙවෙයි කියන්නේ. මගේ නෙවෙයි කියන්නේ. මේක මගේ ආත්මේ නෙවෙයි. එතකොට හිතවිලි වල ආවත් කතාවක් නැහැ. වේදනාවක් කතාවක් නැහැ. සද්ද ඇහුනර කතාවකුත් නැහැ. මොකද මේ කතාව ගොතන්නේ මට ඕන තාලෙට තමයි. ලෝකෙ තිබිලා නැහැ බඩගින්න පිපාසාවයි විතරයි මල පහව කිරීම මූත්‍රා කිරීම විතරයි ලෙඩ තිබිලා තියෙන්නේ. කිසි කරදරයක් නැහැ. දැන් දොස්තරලා නැහැ, ඉස්පිරිතාල නැහැ, ෆාමසිටිකල් නැහැ. ලෙඩ. දැන් ඉස්පිරිතාලෙන් තමයි ලෙඩ හදාන්නේ. ඒකට පොලිමේ දොස්තරලා ඉනවා, ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක මකරේ වගේ ඉනවා. අපි ලෙඩක් වෙනකොටම ටක් ගාලා ටෙලිෆෝන් එක ගහලා ආවල් දොස්තර බුක් කරලා ඔන්න පොලිමේ හිටකට ඉන්නවා. නැද්දකි. නොපතං නුදෝමකි මේ සතහට වෙන බව දුකට වේදානන් කියන බුදුහාමරෝ ඉඳද්දී අද මොකද වෙලා තියෙන්නේ මේ මිනිස්සයාට? හෙල්ත් ඉන්ෂුරන්ස්, පැරාමෙඩික්ස් මොන කුණු අරබද මේ? ඔය කොතනද දුක්ඛ සත්‍යයට සම්බන්ධ වෙන්නේ? ඔය එකටවත් මායින් කරන්න එපා. මායින් කරන්න આવොත් මැරෙලෙයි. ඒක වෙනම කතාවක්. නමුත් උට නංවනන් දාපු ගමන්
අපි නිකම්ම හැම ගිලපු මාළුවෙක් බවට පත් වෙනවා. ගැලවුමක් නෑ. ඒ නිසා හැම එහෙම තියේදී එල්ලි තියේදී බලාගෙන ඉන්න නැත්නම් ටික ටික කන්න. ඉදිය පිටින් කන්න යන්න එපා. ඔක ඇතුලේ බිලිය තියෙනවා. ඒ නිසා හිතවිලිත් එච්චරයි, කොයි එකත් එච්චරයි. ඒක දැනගත්තට පස්සේ පේනවා මිනිස්සුන්ට හිතවිලි නැතුව කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ. වේදන නැතුව කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ. සද්ද නැතුව කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ. පිස්සු. භාවනා කරනකොට විතරයි තේරෙන්නේ මෙවුවා මේ කටුකම්බියක් ගිලින්නා වගේ, කඩුවක් ගිලින්නා වගේ මේවා කාගෙන මේවා දාගෙන අපේ දරුවන්ට අපේ ගෝලයන්ට අපි දන්න අයටත් මේවා අමුණගෙන සහ ගහනවා අපි මේ නොදන්න බාගෙට තැම්පිච්ච දෙයක් මේ විදිහට මේ හදා බෙදා ගනිමින් ජීවත් වෙන එක ඉව තමයි මේ වෙලා තියෙන්නේ ලෝකෙට. නිසා කරුණා කරලා ඉව තිබිච්චයි. නමුත් ඒවා මම කියා ගන්න, මගේ කියා ගන්න මේක ලියලා තියෙනවා මේ හිතවිලි ඔක්කොම කිසිම සම්බන්ධයක් නැති හිතවිලි. ඒවයෙන් කතන්දර හදන එක විතරයි මගේ තියෙන තකතිරුකම. නව කතා, කෙටි කතා, ටෙලි ඩ්‍රාමා, TikTok කියයි, Facebook කියයි මාරු ඇතිනේ. තුන්වෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවේදී දෙපා එසවීම, පොළොව මත ගැටීම, දෙපා අතර මාරු වීමේදී වේගයෙන් සිත තබා ගැනීම නිරීක්ෂණය කිරීමට හැකි විය. පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ නිරීක්ෂණය කෙලෙමි. සුළු වේලාවකින් හිසට ලොකු බරක් ඇතිවිය. බෙල්ල පිටුපස වේදනාවක් දැනිනි. ඒ සමගම ලොකු හිස් බවක් දැනිනි. ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය කිරීමේ අරමුණ සම්පූර්ණයෙන් ගිලිහි ගියෙමි. පැයක් පමණ මේ හිස් අවකාශයේ සිටියෙමි. මේ සිහිනයක් නොවන බව දැනුනේ කිසිදු නිදිමත ගතයක් නොතිබූ නිසාය. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මේ తত্ত্বය මගේ භාවනාවට බාධාවත්ද? එසේනම් මා කුමක් කළ යුතුදයි කාරුණිකව පැහැදිලි කර දෙන්න. මම නවක යෝගියෙක් වෙමි. තෙරුවන් සරණයි. මේ අතර භාවනාවට බාධා නැහැ. හැබැයි මම යට බාධා වෙලා තියෙනවා. මොකද යම් වෙලාවක යෝගාවචරය හිස්තන අවබෝධ කරන්න යනකොටම මමයට කරගන්න දෙයක් නැති වෙනවා. මෙතෙක් කල් දිගටම මිනිහා කැමෙදී බීමේදී යෑමේදී ඊමේදී ඉතරහ පස්සරා හිටියා. ඒ ඔක්කොම මමයට පවතින්න පුළුවන් දෙයක් තියෙනකන් විතරයි. ඒකට කිංචන කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා. නිවනට අකිංචන කියනවා. අකිංචනේනොට මමයට තියෙන මොකක් හරි අප්සෙට් එකක් කියලා. මට වැරදිලාද දන්නේ නැහැ කියලා තමයි යා හිතන්නේ. ඉතින් එතකොට අර මේ කෙලෙස් ඇවිල්ලා මාරය ඇවිල්ලා ගොඩ පෙරකතෝ වන්දිලා ඕම වෙන්න දෙන්න එපා. මේම කරන්න, ඒම කරන්න, හයියෙන් හුස්ම ගන්න, අත පොඩ්ඩක් අහලා බලන්න, අතපද ගාලා බලන්න, තීනවද කැලි ටික කියලා. ඒ සෙල්ලම තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. භාවනා මොකුත් වෙන්නේ නැහැ. මමිනා මොකද වෙලා? මෙතෙක්කල් ගහගෙන ගිය බොරුව, මෙතෙක්කල් කරන ගිය පච සේරම හෙළුවේ එළි වෙනවා. උඩ අපි වැඩි වෙලා යන්නේ නැහැ. මේ ඇති දෙයෙන් නැති දෙයට යනකොට මම ඇති තැනින් මම නැත්තැනට යනකොට විහාර භාෂාවෙන් කියන්න පුළුවන් තැනදලා කියන්න බැරි තැනට යනකොට සීමාවක් මරියාදාවක් තියෙන තැනදලා සීමා මරියාදාවක් නැති තැනට යනකොට අපිට වසන්න බෑ. බොරුවට වසන්න බෑ. මමයට වසන්න බෑ. මිත්‍යාවට වසන්න බෑ. ඉතින් ඒකට යන්න මං කියන්නේ අවුරුදු 7ක් භාවනා කරන්න ඕනේ නෑ. නමුත් මේක මේ වෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න නැතුව මට භාවනා වැරදිලා වෙන්නේ නැති, සතිය නැති වෙලා වෙන්නේ නැති, සමාධිය නැති වෙලා වෙන්නේ නැති කියලා මේක හරවගත්තට පස්සේ මල්ල කරදරයයි මරකම් කරච්චලයි. ඉතින් ඒක නිසා මේ පැයේ පුළුවන් තරම් උත්සාහ කරනවා. ඔක ආපුවාම වැරදිලා තියෙන්නේ මමයා බොරුව ගෙනියන්නේ. නැමේ ආණ්ඩුවට වාගේ. ඒක හොඳයිනේ. ඔක වහලා ආයෙත් කුල්ලෙන් වහලා මුල්ලක තියලා රකින්න දෙයක් නැහැ. ඔක කොහොම එලි වෙන්න හරි. දරන්නම බෑ. අබුද්ධෝත්පාද කාලෙක හිතන්නකෝ. අපිට මෙහෙම කමටහන් නැහැ, මෙහෙම භාවනාවක් නැහැ. එමින්දදී අපිට මේ මොනවත් නැත්ැනකට ගියොත් ඉතින් පිරිත් නූල් ගැටක ගයිදී. සෙත් කවි කියයිදී. දෙයෝ මුඩ බලාපාන් කියාවි. බුදු ජානසෙ විතර කතා කරනවා බලපන් කොච්චර ඉක්මනට පුළුවන්ද මැරෙන්න ඉස්සෙල්ලා ඔක දකින්න. ඔක අනුමත කරපු කෙනාට නිවන් දකින්න පුළුවන්. එතකොට දේ නැහැ. භාව ප්‍රඥප්තිය නැහැ, අභාව ප්‍රඥප්තිය ඉතුරු වෙනවා. ඒකට භාෂාවක් නැහැ. ඒකට ලිමිට්ස් නැහැ. ඒකට මම සහ මම නෙවෙයි කියලා සීමාවක් නැහැ. අන්න එතන තමයි අපේ හැබෑ නිවහන. දැන් අපිට මේ කොයි දෝගිය තැනක් නිවහන වෙලා අරක අපිට අමතක වෙලා. ඒ නිසා මේක තේරෙනවා නම් ඒ නැති තැන දැකීම ඇති තැන දැකීමේ පිරිච්ච ගතියක් කියලා.
හැමදාම ඇති දේ හරහා ගිහිල්ලා නැති දෙයට යන්න. හැබැයි සූදානම් ශරීරයෙන් යන්න ඒ බාර ගන්න ඔය සැකේ තමයි ඔකට තියෙන ප්‍රධානම බාධා. ඉතින් ඒක ස්වභාවිකයි හැබැයි. එහෙම කරන දොස් කියන්න බෑ මොකද ඒක තමයි මාර්ගයේ ට්‍රැප් එක. යන්න පුළුවන් උතෙන්. මෙතන ඉන්න කවුරක්වත් නොගිහින් නැහැ. හැමෝටම පේන්නේ ඊතර අතරමං වුණා වගේ. ඇත්ත තමයි. මම අතරමං වෙලා කෙලෙස් අතරමං වෙලා. ඒ වගේම මේ නිවන් දොර පෑදිලා. ඉතින් මේකට කියන්නේ fear of freedom කියලා. අපි පුදුම බයයි විවේකෙට. විවේකයක් හම්බෙච්චාම දුවනවා දන්න කුණු හරපයක් හොයාගෙන. දන්න කක්කාවක් හොයාගෙන. දන්න දෙයක් හොයාගෙන. මොකද අර හිස්තන අපිට කොම්ප්‍රිහෙන්ඩ් කරන්න බෑ. අපිට දරා කියා ගන්න බෑ. අපි මොළ ඒ තරම්ම කුරුවල් වෙලා කොරොඩ් වෙලා තියෙන්නේ. ඇති දේවල් එක තරංග ගහලා ඒ නිසා පුළුවන් නම් මේක හරි වුණා හරි වැරදි හරි කමන්නේ පුළුවන් තරම් එකට දැක දැන යන්න පුරුදු කරන්න. එතකොට ලොකු රාජ්‍යයක් හම්බුනා වගේ තේරෙනවා. හරි. හතරවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මම නවක යෝගිනියක් වෙමි. මා මෙහි පැමිණීමටගත් තීරණය පිළිබඳව මා බොහෝ සතුටට පත්වන්නෙමි. සැබවින්ම හිතට යම් සැහැල්ලුවක් දැනේ. පසුගිය දිනවලදී සාකච්ඡා කළ කරුණු මගින් පැමිණි ගැටලු කිහිපයක් නිරාකරණය කරගත් අතර ඊට අමතරව මෙම ගැටලු කිහිපය සඳහාද විසඳුමක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. 1. පෙර දිනයන්වලදී භාවනා කරන අතරතුර හිත පිට යන යම් අවස්ථාවන්හිදී මා කැමැත්තක් නොදක්වන දේවල් සිතට නැගුණි. උදාහරණ රුචියක් නොදක්වන ගීත. එසේ සිදුවන්නේ කිමද? එමෙන්ම සක්මන් භාවනාවේ යෙදෙන විට යම් අවස්ථාවලදී සිත පිට යයි. නමුත් ඒ අතරතුරම එම සිතුවිල්ල සමගම වම දකුණ ලෙස හිත තුලින්ම පසුබිම් වාදනයක් මෙන් සිතයි. එනම් වම දකුණ ලෙස සක්මනේදී සිතනවත් සමගම වෙනස් සිතුවිලි සිටීම යන දෙකම එකවර සිදුවේ. එසේ සිදුවන්නේ කෙසේද? එමෙන්ම ඒත් සමගම මා නැවත නිවරදිව සතිමත් භාවනාවේ යෙදීමට උත්සාහ ගන්නෙමි. මුල් දිනයන් වලට වඩා හොඳ ප්‍රගතියක් දැන් මා තුළ ඇති බව මාහට හැඟී යයි. නිවැරදි සිහියෙන් යුතුව වැඩි වේලාවක් භාවනාවේ යෙදීමට හැකි බවක් දැනේ. මුල් දිනවල ඊතා සුළු වශයෙන් දැනුණ හිස් බව දැන් තේරුමක් ඇතිව අවබෝධ වී ඇත. 2. සක්මන් භාවනාවේ මෙන්ම පර්යංක භාවනාවේදී හිත පිට යන සෑම විටම නැවත නිවැරදි සිහියෙන් යුතුව භාවනාවේ යෙදීමට මා උත්සාහ කරන විටදී හිස තුල දැඩි අරගලයක් සිදුවන්නාක් මෙන් දැනේ. එය කායිකව හිසේ කැක්කුමක් මගින් දැනේ. හිත පිට ගිය වෙලාවල් වලදී පියවි නිවැරදි සිහියට පැමිණීමට වෙර දරන සෑම අවස්ථාවකදීම වාගේ හිස කැක්කුම දැනේ. නමුත් කෙසේ හෝ උත්සාහය සාර්ථක වේ. මේ පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක ඇත්තටම ප්‍රශ්නේ ලියලා ඒක පහදාගෙන බේරගෙන ගොඩගිය කතාවකුත් තියෙනවා. ඉතින් ඒක තියෙනවනේ ඒකම කරන්න. ඒකට අර හරියන ගොඩ යන පෑදෙන මට්ටම වැඩි වෙනවා. පටන් ගන්නකොට ඇයි මේ කුණුවarp හිතවිලි තේරුමක් නැති දේවල් ඔලුවට එන්නේ කියලා. මම ඉස්සලාම කියව නව කතාවක් තමයි අප්‍රසන්න කතාවක් කියන්නේ. මම අප්‍රසන්න කියන වචනේ දන්නෙත් නැහැ. ලොකු පොතක්. ඒ නිසා කියවන්න පටන් ගත්තා මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒකට නව කතාවක් කියලා ඉවර කරලා තියෙනවනේ කියලා දැනගත්තා මම. ඉතින් පුස්තකාලේ ගිහලා ලොකුම පොත ගත්තා. ගසක කඳුළු. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒනට ලොකු පුස්තකාලය දුවසර් කිව්වා බොහොම හරි වටිනයි කියලා. මේ පුස්තකාල සතියටත් මගේ නම දාලා තිබ්බා. මෙලෝ දෙයක් තාමවත් තේරෙන්නේ නැහැ පොත්වල මොනවද තිබුණේ කියලා. ඉතින් ඔයගෙන් අපි මේ අහකව ගෙදරක දැන් මයි කාමරේට කියලා බලන්න වැඩ ගන්න බඩු කීයද තියෙන්නේ වැඩ ගන්න නැති කෝටියක් බඩු තියෙනවනේ. ඌව නඩත්තු කරන්න වට ගෙවල් හදන්න වහලවල් ගන්න කොච්චර මහන්සි වෙනවද කියලා බලන්න.
අපි වාගේ අමන, තකතිරු, මරි, මෝඩ જાතියක් නැහැ. ඉතින් ඒ බඩු ටික නැතුනොත් කැංගෙන් කැල්ලක් නැති වුණා. වගේ අර කක්ක ටික. ඊ කක්ක ටික විතරයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක දන්නවනම් පොඩි එකේ සෙල්ලම් බට්ටියක් ගත්තාම එහෙම නැත්නම් කක්ක ටිකක් එක සෙල්ලම් කරනකොට පොඩි උන් දෙයක් නැහැනේ පොඩි එකාගේ මනාපෙනේ. ගණන් ගන්න එපා. එහෙම ගිහිල්ලා තමයි එළියට එන්නේ. නෙළුම එන්නේ මඩ වගුරෙන් තමයි. මඩ වගුරෙන් අයින් වුණොත් කවදාකවත් නෙළුම වර්ධනයක් නැහැ. අත්‍යවශ්‍ය බඩු ටිකෙන් විතරක් කවදාකවත් හැදෙන්නේ නැහැ. අපිට කෘෂිකර්මයේ උගන්වනවා පස 100%ක්ම ජීවාණුහරණය කෙරුවොත් ජීවාණුහරණය කරපු පසේ කවදාකවත් බීජයක් පැලවෙන්නේ නැහැ. ඒ බීජයක් පැලවෙන්න කක්ක තියෙනවා. කක්ක තියෙනවනේ තමයි බීජ පැලවෙන්නේ. ඉතින් ඒ වගේ අපි වටේ තියෙන මේ කක්ක ටික අපේ නෑයෝ අපේ ආස කරන දේවල් එහෙම නැත්නම් මේව තිබුණට කමන්නේ. ඒව 100ට 100ද කියලා බලන 99.999ක්ම ඒ ටික තමයි තියෙන්නේ. ඒකට වෙනස් ගමන් පොදිය. අවිදිනවට ගෙනියන පොදිය. අත්‍යවශ්‍ය බඩුනේ. බුදුරජාණන්සේ අටපිරිකර තමයි දීලා තියෙන්නේ. යේනේ උඩේති සපත්ත බාරෝ උඩේති කියලා කියනවා පක්ෂියෙක් අත්ෙන් පයින්නකොට අත් දෙක විතරයි අරගෙන යන්නේ. ඒ වගේ භික්ෂුවක් යනකොට සපත්ත බාරෝ පාත්‍රයේ සිවුර අරන් ඵලයන් කියලා. දැන් මම යනකොට 4 දෙනෙක් පිටිපස්සෙන් එනවා. හැම කෙනාම බෑග් දෙක ගේනවා. පස්සේ කියනවා ඊඩමදි කියලා වාහනේ ඩිකිය. ඊතරම් අතහැරීමේ රංග. භාවනා මධ්‍යස්ථානට යනකොට ගෙනියන කුෂන් ප්‍රමාණය බලන්නකො යෝගාවචරය. අනිවාර්යයෙන්ම කීල් එක ගන්නවා කුෂන් එක. පව් කියලා හිතනවා. අර ඒ කක්ක ටික නැතුව යන්නේ නැහැ. ගණන් ගන්න එපා. ඇවිදින කොටත් ඒ යනවා හිත මේ යනවා හිත කොහොමද ආපහු ගන්න පුළුවන් නම් ඒක අපි මේ වැඩමුළුවේ විශාල ජයග්‍රහණයක්. හිත පිට ගිහිල්ලා ගන්න හදනකොට ඉසේකක්මක් එනවනම් ඔළුව ඇතුලේ මොනවද තියෙනවයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඔළුව හිස්සෝ ගොම නෙවෙයි. කක්ක නෙවෙයි ඔළුව ඇතුලේ මොනවද තියෙනවා. මට නම් ඉසේකක් වගේට පුදුම සතුටක් තියෙනවා. මොකද මේකද මොනාරි ඇති කියලා හිතනවා මට ඒලා. යගේ ඒ දවස්වල හරියට තිබුණා. මගේ වම් පැත්තේ පපුවේ අමාරුවක ඉතින් ඔක්කොම කිව්වේ මහතිසරේ හර්ථේ වස්තු මොකක් හරි ඉලක්කත් ඇති කිය. දකුණු පැත්තේ කැක්කමක් එනකොට බුද්ධුම සතුටක් එනවා. වම් පැත්තත් hina වෙනවා. එතකොට ආරුවට කෙල වෙලා අද මට මොකුත් ලඩක් නැහැ කිය. ඒ කක්ක ටික අත්‍යවශ්‍යයි. අපිට වැරදින ටික නැත්නම් අපි සතිපාසලේදී හරියට වීඩියෝ වලට වියදම් කරා අසතිය කියලා දෙන හරි ලේසි. ඊට පස්සේ මම කව එපා එහෙම කරන්න එපා. ඉස්සලා සතිය කියලා දීලා පස්සේ අසතිය කියලා දීම සතිය කැමැති අයට විතරයි. අසතිය දුන්නොත් එimhe සතිය අසතිය දෙකම බලන්න හදනවා. ඒකට බයන්නේ සතිමත් වෙන්න නෙමෙයි. මේ රුචිකත්වයට. අපි සතිය දීලා සතිය කැමැති අයට කතා කරලා කියනවා ඔන්න බබා මේක තමයි සතිය මේ බලන්න අසතියෙන් අපි දවසට කොච්චර වැඩ කරනවද කියලා. ඒකෝට අපි අර වපුරන්නේ සරු පොලවක. ඒ නිසා මේව අසතිය ලකුණු. මේව භාවනා දියුණු වෙන්න අපිට පෙන්නන මග පෙත. අරමුණේ මොකක්වත්ම නැහැ. සතිය මොකක්වත් නැහැ. අසතිය තමයි බඩු තියෙන්නේ. අරමුණ නැති වෙලා තමයි බඩු තියෙන්නේ. ඒ නිසා මේක දිගට ලියන්න. නමුත් ඇතුලේ මොකද්ද අප්සෙට් එකක් තියෙන බව පේනවා. නැද්ද මං මොලේ පොඩ්ඩක් ක්‍රේල් වෙලා තියෙනවා. කොණ්ඩේ නෙමෙයි. පොඩ්ඩේ මොලේ ක්‍රේල් වෙලා තියෙනවා. මේකට උඟක් කියලා අපි කියන්නේ වෙස්ටර්න් තින්කින් කියලා. වෙස්ටර්න් තින්කින් වල තමයි අනවශ්‍ය දේවල් ලියලියා ඉන්න. කමන්නේ තරහ වෙන්න දෙයක් නැහැ. හතරවෙනි ප්‍රශ්නේද ඔය? පස්වෙනි එක. තව දෙක තුනනේ තියෙන නිසා මේ වගේ දේවල් එකක් දෙයක් තියුණාට ප්‍රශ්නයක් නැහැ. ලියන්න කියලාත් මං කියනවා කරුණාකර තමන් අතින් පස්සේ විසදෙනවා නම් ඒකට වියදම් කර ප්‍රමාණය හෝ සන්ඩ්‍රි අයිටම්ස් ගණන් ගන්න එපා. කඩාගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. හොඳයි. පස්වෙනි ප්‍රශ්නේ රාත්‍රී කාලයේ සක්මන් භාවනාව. ලනු පැදුර මත සක්මන් භාවනාව ආරම්භිමි. ලනු පැදුර මාරුවෙන් මාරුවට දෙපතුල් වලට රළුවට දැනෙන ආකාරයේ නිරීක්ෂණය කෙලෙමි. ලනු පැදුරේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වාම ඉහත නිරීක්ෂණය සිදු කරමින් වෙනත් කිසිම බාහිර සිතුවිල්ලකින් තොරව යාමට හැකිවිය. මේ පිළිබඳ විශාල සතුටක්ද දැනුනි. මේ පරීක්ෂණයක් මෙන් තව වාරයක් යනාදි වශයෙන් කිරීමට උත්සාහ ගත්ෙමි. ස්වාමින් වහන්සේ කමඨහන් සාකච්ඡාවේදී හා ධර්මදේශනයේදී සඳහන් කළ ආකාරයට සක්මන් භාවනාවේ යෙදෙන විට හිත පිටට යාමට යොමු වන කරුණු පිළිබඳව සිතුවෙමි. බාහිර ශබ්ද හා අරමුණු වලට හිත පිටට යාම අඩුය.
අතීත සිදුවීම් හා අනාගත සැලසුම් වලට මීට වඩා සිදුවේ. ඊටාම බහුල වශයෙන් සිද්ධවන්නේ කතන්දර ගෙතීමේ. මේ යම් ධර්ම කාරණාවක් හෝ මුසු සිද්ධියක් තව කෙනෙකුට පැහැදිලි කරන ආකාරයක් ගනී. මේ පළක් නොවන දෙයක් බව දනිමි. නමුත් සමහර වෙලාවට මැඩ පැවැත්වීම අසීරුය. හැකි සෑම විටම මතක් වුණු වහාම ලනු පැදුරේ මාරුවෙන් මාරුවට දැනෙන රළු බවට අවධානය යොමු කරන්නෙමි. ස්වාමින් වහන්සේ මෙම தත්ත්වය අඩු කර ගැනීමට යම් කිසි ක්‍රමවේදයක් තිබේද? එසේ නැතහොත් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සිත නැවත නැවතත් අරමුණ කරා ගෙන ඒම මට හැකි ශක්ති ප්‍රමාණයෙන් නිතර කළහොත් මෙම தත්ත්වයේ ඉබේ මගහැරී යද්ද? මේ කෙසේ වෙතත් පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාව මට ප්‍රිය බව කිව යුතුය. දෙපා වල වේදනා ගෙන දුන්නත් දිගටම කරන්නට සිතදේ. පර්යංකේ වාඩි වූ විට සක්මනේ යෙදී දෙපා වල ඇති වූ වේදනා වලින් බාධා පැමිණේ. ඔබ වහන්සේගෙන් උපදෙස් අවවාද අපේක්ෂා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අවධානය යොමු කර සිටන විට දෙපා වල වේදනාවක් සහ දෙපා වල ඉරියව්ව මාරු කිරීමේදී ආවේගයක් ඇතිවේ. ඉරියව්ව මාරු නොකර මේ දෙස බලා සිටන විට මෙම ආවේගය අඩුවේ. නැවත හුස්ම බැලීමට හැකි විය. හුස්ම වාර එකක් දෙකක් බලන විට මෙම ආවේගයේ නැවත පැමිණේ. මෙම ආවේගයේ දෙසද මෙය අඩුවන විටද හුස්ම දෙසද මාරුවෙන් මාරුවට බලා සිටියෙමි. කුමක් සිදුවේද යන්න කුතුහලයක් පවතී. භාවනාව එතරම් කාලයක් කිරීමට හැකි වූයේ නැත. මගේ කය පිළිබඳ යමක් දැනගත්තා වැනි හැඟීමක් ඇත. ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අර සක්මන් භාවනා කරනකොට අපි අර වැල්වටාරම් වලට යනවනේ හිත. මම මේක අරයට කියන්නේ කොහොමද මෙයාට කියන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. අපි තනියම කැලියට වෙලා ඉන්නවනම් කිසි කෙනෙකුට වාර්තා කරන්න ඕනකමක්වත් කිසි කෙනෙක්ගේ අහන්න ඕනකමක්වත් sannivedanayaක්වත් සංඥාගමයක්වත් අවශ්‍ය නැහැ. සමානවය දෙන්නෙක් වෙච්ච ගමන් එදා ඉඳලා අරයට මේක කියන්නේ මෙහෙම මෙයාට කියන්නේ තියෙන සංඥා ක්‍රම ඇවිල්ලා විනාශ කරගත්තා. කොච්චරද කියනනම් තනි වෙන්න බැරි තරමට. බුදුචාන්සේ මේකේ ලිව්ව ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සරල අරමුණක් දීලා ඒකට නැවත නැවත චිත්ත දාන්න කියන එක චේතෝ විමුක්ති කියලා කියනවා. එතකොට හිත මොකක් හරි දෙයක තියෙනවා කාටවත් කියන්න ඕන කමක් නැහැ. හුස්මනේ කියන්න දෙයක් නැහැ. කමඨාන වාතාවක් විතරක් තියෙයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් විතක්ක සහ ප්‍රපංච කියලා මේක ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. හිතේ විතක්ක නැග්ගට ඒක ප්‍රපංච වෙන්නේ කාටද කියන්න හදනකොට තමයි. රිලේට් කරන්න හදනවා. ඒක නොකර ඉන්නම බෑ. ඒක කොච්චර භයානකද කියනවනම් එදා බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයට කියනකොට බ්‍රාහ්මණයට තේරුනෙත් නැහැ. සංඝයාට ඇවිල්ලා ඒක වාර්තා කරා සංඝයාට තේරෙන්නෙත් නැහැ. පස්සේ සංඝයා ගිහිල්ලා කච්චායන හාමුදුරුවන්ගේ මට මතක නැහැ කොට්ටි දහම්සෝගෙන් කොහොද ඇහුවා. අනේ මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මේ බුදුහාමුදුරුවෝ ඉඳදී මයින් අහන්න එපා. ගිහිල්ලා අහගන්න එපා. අනේ ස්වාමීන් වහන්සේ තමා වෙන්න කෙටියෙන් කියලා ගියා. ඊට පස්සේ යාමලුක මෙන්න මෙහෙම මම කියන්නම් හැබැයි ආයෙත් ගිහලා බුදුහාමුදුරන්ගේ හගිස්වා ගනින් කියලා. ඒ ටික තමයි අපි ওই ඥානানন্দ ස්වාමීන් වහන්සේ concept and reality කියන පොතේ දැන් අපි ඒක පෙරේදා සාකච්ඡා කරා. අපිට හිතට ආවට ඒක කාටද කියන්නේ නැතුව ඉන්න බැරිකම අපේ කැම්බිරිල්ලක්. ඒක අපේ තියෙන දාස භාවයක්. ඒක අපේ තියෙන මේ වාල් භාවයක්. ඒකම තමයි මේ අපිට ඉස්කෝලේ ගියාම උගන්වන්නේ. presentation. ඉතින් පණ්ඩිත ස්වාමීන් කියනවා මට කියනවනේ රෑ 9ට ටෝක් එකක්. ඒක මට අලුත් දෙයක් නං. ඉතින් ඒකට මම ප්‍රිපෙයාර් කරලා රෑ 10ට ආවයි කියන්නේ නිින්ද යන්නෙම නැහැ. ආයෙ නිින්ද යන්නේ නැහැ. මොකද අරකට ඒ තරම් මේක ට්‍රේන් කරනවානේ. ඉතින් ඒ කුණුහරුපෙනේ අද මේ ජනමාධ්‍ය කියලා කියන්නේ. ඒකනේ මේ ජනමාධ්‍ය විතරක් නෙවෙයි මොන මාධ්‍ය කිව්වත් ජඩ මාධ්‍ය තමයි. ඒකේ තියෙන්නේ මොකක් හරි අරගෙන එකකින් එන්ටර්ටේන්මන්ට් එකක් හදලා දෙනවා. අපි හිතන මේ නිවුස් කියලා මොන පිස්සුද? එහෙම දෙයක් වෙලත් නැහැ. එයි මේ ප්‍රපංච සහ විතක්ක කියන දෙක අතර තියෙන සම්බන්ධතාවයේ ප්‍රඥා විමුක්තිය කියලා කියනවා.
උන්ට දැනගෙන කමන්නේ ප්‍රපංච කරාට කමන්නේ. ලොකු සංජීවණ කියන්නේ උඹට ඕන දේ ලියපන්. ලියලා පිසිකල දාන්න. කාටවත් කියන්න එපා. මොකද මේ මනුස්සයගේ තුළු නරක වෙනවා. ඒක වෙන්නේ නැති මම හිතන බුදුරජාණන් ඉස්සෙල්ලා බණ නොකියන්නේ ඉතාලි හිටියේ. කියලා වැඩක් නැහැ මේ අකු මේක ගන්න වැරදියටනේ. කිව්වොත් ගන්නෙම වැරදියට. මේ තරහට කතා නොකර ඉන්නවා. එහෙම නැත්නම් මේ ඕටිස්ටික් ඇවිල්ලා මොනවා හරි කියලා හිතා ගන්න. කතාම නොකර හිටපුවාම ඉවරයි. කතා කිරීම ඒකෙන් තමයි ගොඩ දෙනෙක් කපාය යන්නේ. අකුසල් 4ක් තියෙනවා. බොරු කේලා මිහිසොචන පරිසොචන කියලා කායික අකුසල් වලින් අපායට යන්නේ. සතෙක් මරණ එක ලීසි නෑනේ. මොරකමක් කරනවා කියන එක ලීසි නෑ. දැන් මේ වගේ තැනක කාමීත්‍යාචාරය කරනවා කියම සෑහෙන්න මහන්සි වෙන්න එපා අප්පා. ඒ වගේම හිතින් එන දේවල් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වචනෙන්මයි වැඩි. ඒ නිසා අපි මේ සම්බන්ධතාවය පවත්තන්න යෑමෙන් sannivedane නිවන කියන්නේ කෙලින්ම sannivedana දෝෂයක් කියලා මම මට නම් හිතෙන්නේ. ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ කතා කළා නිවන ඒ තරම්ම සරල දෙයක්. මේක මේ තරම් දිග හැලි වලින් කියන්න ගියාම අපරාධ මේ කෙලින් කන්න දෙයක් ගහලා කිව්වනේ ඉවරයි කියලා හිතෙනවා. නමුත් ඒක පෞකේ කර සාකච්ඡාවේදී අපි අපට ගත්තා තුවටක සූත්‍රය යම් තැනකටපත් වෙච්ච කෙනාට කියලා දෙන්න අමාරුයි. එතකොට ගොඩක් කියන්න ඕනේ. දුකටපත් වෙච්ච කෙනාට නම් කෙලින්ම කිය අනිච්ච දුක ගන්නත්තම්. අපිට වෙලා තියෙන අපිට හරි ගිහිල්ලා වැඩි. අපිට යමක් ලැබිලා වැඩි කොට ගන්න බෑ. ඒ නිසා ඒ තුවටක මේ සූත්‍රේ පුරාභේදවල කියලා තියෙන දෙයියන්න. මොකද දෙයියෝ දැන්නමත් ඉන්නේ බෝන් ලකීනේ. ඒගොල්ලන්ට ඕනේ නෑනේ බුදු කෙනෙක්. හරි අමාරු කියලා දෙන්න. ඉතින් මම ඒ සුද්දයින් ඒව බලපම් මේ බුදුහාමරගෙන් අහන්නේ සාන්තිවරේගේ ලකුණු මොනවද කියලා බලපන් දැන් ගාථා 12ක් කියනවා බුදුහාමතුරු සාන්තිවරේගේ ලකුණු. ස්වාමීන් වහන්සේ මේකයි මේ දෙයියන්ට ඕනේ නෑ බණ. ඒගොල්ලන්ට කියනකොට කොච්චර විස්තර කිව්වත් වැඩක් නෑ. ඒ නිසා මේ කොළඹ හතේ ඉන්න මිනිස්සුන්ට එනත යමක් කමක් තියෙන මිනිස්සුන්ට කියලා වැඩක් නෑ. මොකද ඒගොල්ලෝ හාමුදුරු කුලියට නෙගන්නේ. පැයකට මෙච්චර ගෙවනවා ස්වාමීන් වහන්සේ ඔබ මොනවාට කැමති දෙයක් කියලා යන්න. අපි එනකොට හේවිසි ටිකක් ගන්නවා, වටතිර අදිනවා. යනකොටත් හේවිසි ටිකක් ගන්නවා, ගතම් එකක් දෙනවා. ඕ මොනවා කිව්වත් කවන්නේ නැහැ. ඒ නිසා දන්න කියන අයට උගන්වන්න ගියොත් කට ගෙවෙනවා. ඒ නිසා අපේ ප්‍රපංචයේ තියෙන්නේ අන්නේම දන්න අයට උගන්වන්න ගිහිල්ලා අපරාධ පෙට්‍රෝල් පුච්චනවා. අපරාධ මේ කතන්දර හදන උපමා රූපක දාලා කියලා දෙන්න හදනවා. සාමාන්‍ය න ශාසනයකට කියන්නේ බණ කියනවා කියලා තමයි. ඇහෙන්නේ විතක්ක මට්ටමේම නතර කෙරුවා නම් ඥාණයෙන් නතර වෙනවා. විතක්කේට සාධාරණ අරමුණක සාමාන්‍ය අරමුණකම හිත පැවැත්වෙන්න උත්සාහ කරන එකට අපි කියනවා චේතෝ විමුක්තිය කියලා. හිත පුරවලා තියාිනවා ඉනර්ට් මැටර් එකකින්. ඒතර හිතට හිතින් දෙයක් නැහැ. එහෙම නැත්නම් ප්‍රඥාව යුක්තෙන් කියනවා මම විතක්කේ නතර කරනවා. ප්‍රපංච වුණත් මම කාටවත් කියන්න දැනෙන්න අරින්නේ නැහැ. ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ලොකු සංසි කියන්නේ හැම සුදුසුකමක් ලබා කාටවත් දැනගන්න අරින්න එපා. මුන්න වේදනාවක් තිබ්බත් කෙන්දිරි ගන්න එපා. කෙන්දිරි ගෑවොත් වට වෙලා ඉන්න පෙරේත 70 අපි අරගෙන ගිහලා ඉස්පිතාල දාන්න. පෙරේතයෝ මොකද උන්ට බයයි ගෙදර මැරුණොත් ඒක නෑ සැලකුවේ නෑ කියනවනේ. ස්පෙෂලිස්ට් කෙනෙකුට දුන්නාට මැරුණාට පස්සේ නෑ ඉන්න නම්බුකාරයි. අප්පා අපි ප්‍රියම සැලකුවා අපි මේ ස්පෙෂලිස්ට් කෙනෙකුට දුන්නා කියලා. ස්පෙෂලිස්ට් ලියලා තියෙන ටයිම්ස් මැගසින් එකේ ඌ ලියන්න ඕනලු මේ ජම රජුරවන්ට මේ අපාය කියලා කරදර කරන්න එපා. මේදි දෙන්න තියෙන ටික තේරම දීලා තියෙන්නේ. ලෝදියත් වක් කරලා තියෙන්නේ. කායටත් කටු ගහලා තියෙන්නේ. එහෙමුත් ගහලා මෙහෙමුත් ගහලා තියෙන්නේ. අනිව මනුස්සයට කරදර කරන්න එපා. දෙන්න තියෙන දඬුවම් ටික දීලා තියෙන්නේ. හැබැයි ලෙඩා මලා බඩ සුද්ධයි කියලා දීනවලු. කින්තිටි ගන්න එපා. කියා පාන්න එපා. එතකොට නිකම්ම විතක්කෙන් අතර වෙනවා. ඒ විතක්කේලු දෙයියෝ අල්ලන්නේ. දෙයියෝ ප්‍රපංචය අල්ලන්නේ නැහැ. දෙයියෝ අල්ලන්නේ විතක්ක විප්පහරේ. මම දන්නවා මෙයා මේ කරන්න හදන්නේ මේකයි කියලා. අපි කියන්නේ ඉතලා දෙයියෝ දන්නවා අපි කියන්න හදන්නේ මොකද අපි අර ඒ පයිප් එකේම නෑනේ. ඒ නිසා මේ ලෝකයා කියන නටන දේවල් බුදුරජාණන්සේ වැඩි වෙලා අහන්න යන්නේ නැහැ. ඉතින් අර ලෙඩෙක් ආවම ඉතින් අර කවුන්සලින් කරනවා ටිකක් අහගෙන ඉන්නවා. විතක්කේ නැතර කළා ප්‍රපංචයට යන්නේ නැත්නම් චේ පඤ්ඤා විමුක්ති. එහෙම නැත්නම් මධ්‍යස්ථ අරකුණු හිත බොහෝ කල් පැවැත්වීමෙන් හිතට වල්වතුර අදින්න දෙන්නේ නැතුව හිටියනම් චේතෝ විමුක්ති වගේ ක්‍රම දෙකක් තියෙනවා. කැමැත්තක් කරගෙන අපි ඊගා ප්‍රශ්නෙට යමු. 6 වෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ
සක්මන් භාවනාවේදී හිත පිට යනවාට වඩා පරයන්ක භාවනාවේදී හිත පිට යන ප්‍රමාණය තරමක් වැඩි බවක් දැනේ. ඇස් පියාගෙන පරයන්කේ යෙදීමත් ඇස් සැරගෙන සක්මනේ යෙදීමත් මීට බලපායිද? මේ පහදා දෙනමින් ඔබ වහන්සේගේ নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මීට අමතරව දැන ගැනීම සඳහා මෙම ප්‍රශ්නය යොමු කරමි. අවසරයි. 1. නිවන් යෑම සිදුවන්නේ ජීවත්ව සිටියේදී බව මා අසා ඇත. නමුත් කෙනෙකු මිය ගිය පසු නිවන් සුව ලෙස ප්‍රාර්ථනා කරන්නේ කිමද? 2. මිනිසෙක්ගේ ජීවියෙක්ගේ බිහිවීම පිළිබඳ යමක් දැන ගැනීමට කැමැත්තෙමි. පරිණාමවාදය වඳුරෙකුගෙන් පරිණාමය වී මිනිසෙකු නිර්මාණය වූයේ නම් වඳුරන් තවත් සිටින්නේ කෙසේද? හේතුඵල සම්බන්ධයක් මෙහි පවතී නම් ඒ කෙසේද? හැකි පමණින් මේ විසඳා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය ඒකට සත්ත්ව ජීව විද්‍යාව කියලා මෙච්චර විතර පොතක් තියෙනවා කියවන්නේ ඒකෙන් කියනවා ඇයි මේ පරිණාමය වුණත් වඳුරා ඉන්නේ ඇමීබා ඉන්නේ ඔක්කොම තියෙනවා මම උගාක් අමාරුයි පස්සේ මැඩම් කිව්වා මේ කියවලා බලන්න කියලා පොත කියවන්නේ ඒවට නම් උත්තර දෙන්න මේ ධර්ම සාකච්ඡාව පාවිච්චි කරන්න ඕනේ නෑ මේ මරණයට පස්සේ නම් නිවන් දැකීමක් කියලා කියන්නේ මේ ජීවත් වෙද්දි විශ්වාස කරන්න බෑ අප්පා මේ මිනිස්සු එච්චරයි ආයෙ වෙන මොකක්වත් නෑ මරණයට පස්සේ නම් කැටි උපාසක මහත්තයා කියයි උපාසක අම්මා කියයි ඊට පස්සේ එන්නේ නෑනේ ඒකයි මරුණට පස්සේ ගිහිල්ලා පස් ටිකක් දාලා ඉන්නේ මේක නැගිට්ටොත් මලකවල වල යන්නෙම කට්ටිය ගිහිල්ලා පස් ටිකක් දාලා ඉන්නේ මොකද ඉන්න කන්න මෙයා හොඳයි කිව්වොත් හෙට කක්ක කරනවා ඒකට හොඳයි කියප එකත් ඉවරයිනේ ඉතින් මේක බල්ලා ගිහිල්ලා තියෙනත් අවුරුදු 3ක් හිටිය මහසීසයිඩ් ස්වාමීන් වහන්සේ කිව්වලු මේ නිවන ලංකාවේ කංකොන් වගේ කිව්වලු මැරෙන එක විතරයි අවශ්‍ය කරන්නේ කිව්වලු මැරිච්ච ගමන් නිවන් කිව්වා ඒ රටේ මේ ජීවත් වෙද්දී නිවන හදනවා. ඒ වගේම කිව්වලු ඕනම බණක් කියනකොට නිවන් කිව්වොත් ඔක්කොම සාදු කියනවා. නිවන් කියන වචනය. ඒ තරම මේ බුද්ධ ආගම කුණු වෙලා. බුද්ධ ආගම මේ ඉස්පොල්ල ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මේ අපිට උගන්වන්න හදන කට්ටිය කවදාකවත් මේක කරලා නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මේ විසුද්ධියක් ලබන්නවක්වත් නිවන් දවන්නවත් කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේක බුද්ධ ආගම රකින්න ওই ටික තියෙන්න ඕනේ. ඒ නිසා ඒක අක්කාව අයින් කරන්න එපා. නෙළුම් මඩෙන් අයින් කරන්න එපා. මඩ තිබිච්චාවයි. නමුත් Taman යන ගමන යන පළවෙනි මොකද්ද ලියලා තියෙන්නේ? මේ හොඳ මේ ප්‍රශ්න දෙකක් අහන්න ඊට ඉස්සෙල්ලා එක මොකද්ද ලියලා තිබුණා මට මතක නැති වුණා. නිවන් යාම සිදුවන්න ජීවත් සිටියේදී නෑ ඊට ඉස්සෙල්ලා එක. ඉස්සෙල්ලා තිබුණ ස්වාමීන් වහන්සේ ඇස් පියාගෙන පරයන්කේදීමත් ඇස් අරගෙන සක්මනේදීමත් මේක ඒකෙදි කියන්න තියෙන්නේ මම ගියා ඔය මේකට අද වෙලා නැති වෙනවා මේ කයිවාරු ගගා ඉන්න ගියාම මේ මැගසින් බන්ධනාගාරය. ඒක දවසකට කලින් දාලා තුන ධම්මජීව ස්වාමීන් වහන්සේ දෙනවා ඒක 4000 ගණක් ඉන්නවා මේ කට්ටිය රැඳවියන් භාවනා වැඩ දෙන්නක් තියෙනවා කියලා. හිටියේ ඔක්කොම 119ක් හිටියේ මරණ දණ්ඩේට නියම වෙච්ච මේ මරණ දණ්ඩේ නියම වෙච්ච කට්ටිය කියන්නේ. හරිද ඒකත් ආවේ නෑ. අඬ මොකද උන් ගෙදර ගිහලා වැඩ තියෙනවා උඩ මූඩ දැන් කරන්න දෙන්නේ නෑනේ මරණනේ. ඇවිල්ලා කියන ඔබ වහන්සේලා වටාත්තක් ගන්න මේ උඩට නැගලා ඇස් දෙක වහන භාවනා කරන්න කියන ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද කියලා අහනවා ඇස් දෙක වහත්තම අපිට මොනවද කල්පනා වෙන්නේ කියලා. මාසෙකට සැරයක් භාවනා වැඩමුළු තියනවලු අත්ත පහක වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ අපි කරපුවයි අපි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මිනි මරලා නෙවෙයිනේ. මිනි මරන වෙනකොට කුලියට ආව මිනිහනේ ඉවේ ඉන්නේ. මරපු එක කොහෙදනේ? දැන් මේ වෙලා තියෙන දේ මේකද යුක්තිය කියන්නේ. ඉතින් ඇස් දෙක වහගත්තට පස්සේ එන දේ ඔබ වහන්සේලාට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ භාවනා වැඩ පිළිවෙල මොකක්ද ඇති වැඩේ කියලා. නමුත් ඔබ වහන්සේ අද සක්මන් කරේ මමත් හිටගත්තලු මට කකුල් දෙකේ හිටගෙන ඉන්නවා දකිනකොට මේක වෙන්න ඇති සතිය කියලා හිතුණලු. මේ හිටගෙන ඉන්නවා දැනෙන එක. ඇස් දෙක වහගත්තට නම් කරන්න බෑ. එන්නෙම ඔය මිනි මරපු හැටි උසාවි ගිය හැටි වැඩිකාරය වෙච්ච හැටි ජේලර්ලා කරන වැඩ අනම්මන හිතට එනවලු. උගටන්න බෑ. සක්මන් කරලා පීවර 3-4 යනකොට මට හොඳටම විශ්වාසයිලු මේක නම් වම් කකුල මේක නම් දකුණු කකුල ඊට පස්සේ මේ මිනිමරු මට ඇස් දෙක වහගෙන කවදාවත් භාවනා කරන්න බැරි මට පීවර 4ක් එක දිගට යන්න පුළුවන් වුණා ධම්මජීව හඳු කෙනෙක් සතිය නම් මේක කියලා ඇඬෙන්න පටන් ගත්තා ඊයෝ. ඇඬෙන්නත් පටන් ගත්තා මේක කොහොම හරි ඔබ හන්දට කියන්න ඕන කියලා හිතුණා කියලා ඒ මනුස්සයා කතා කරලා කියන නිසා ඇස් දෙක වහගත්තාම අපි වෙන ලෝකයකට යනවා. අපි බීටා කිරණ එන එක නතර වෙනවා. ඒක අපි ළඟ තියෙනවා brain wave starter කියලා පොඩි මැෂින් එකක් මේ ඇලිස් බෑන්ඩ් එකක් වගේ දාපුවාම මෙතනින් ගන්නවා පොඩි මේ
එක ඉලෙක්ට්‍රෝඩ් එකකින් විනාඩි 40ක් භාවනා කරපුවම පේනවා ඇස් දෙක වහන කොටයි අරින කොටයි සම්පූර්ණ මොළයේ ක්‍රියාකාරකම් වෙනස්. ඉතින් ඒ නිසා භාවනාවේදී ඇස් දෙක වහනවායි කිව්වම සෙන් බුද්ධ ආගමේ එක් කියන්නේ නැහැ. බිත්තිය දිහා බලාගෙන බිත්තියට මීටර එකමාරකින් වාඩිලා බිත්තිය සුදු පාට දිහා බලන්නේ කියනවා. මොකද ඇස් දෙක වහන්න සෑහෙන විශ්වාසයක් ඕන. ඇස් දෙක වහපු ගමන් මොළයේ ක්‍රියාකාරකම් වලින් අර ඇහින් එන සංඥානේ ගොඩක්ම ඉන්නේ නතර වෙනවා. ඒ වෙනකොට තීට කිරණ ඕගාන පටන් ගන්නවා. සමහරක් ක්‍රියාශක්තියකට යනවා සමහරව අක්‍රිය ශක්තියකට යනවා. ඉතින් විකිපීඩියා බැලුවට අල්ලන්න බෑ. මේ භාවනා දියුණු වෙනවද සමතේද විපස්සනාවද කියලා. ඉතින් ඒ නිසා අපි හරි බයයි ඇස් දෙක වහන්න. අපි බයයි අඳුරට. අපි බයයි ඇස් නොපෙනී යන විදියට. අපි බයයි මරණයට. ඉතින් පුළුවන් වෙච්චලා ඇස් දෙක වහගෙන ඉන්න බැරි නම් බුදුහාමුදුරු කියලා තිනවා බලනකොට පොට්ටෙක් වගේ බලන්න කියලා. ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ බලන්නේ කියලා තියෙනවා. එහෙම නැත්නම් බලපු දේ නතර කරන්නයි කියලා තියෙනවා. හරියට විතක්කෙන් නතර කරන්න ප්‍රපංච වෙන්න දෙන්නේ නැතුව. හරි අමාරු. මේ හොරා කේල් කන හොරාට ඉස්සලා කේල් කන වැටපයින්. බලන්න ඉස්සලා කතාව පටන් ගන්න. අහන්න ඉස්සලා පටන් අරගන්න. ඉතින් ඒක තියේදී අපි පරිසර දූෂණයක් ගැන මොනවද කතා කරන්නේ? එහෙම නැත්නම් මේ පෘථිවිතලයේ රත් වෙන ගැන මොනවද? මේ ඇතුලේ තියෙන මේ ගිනි කන්ද නිවන්න බෑ. නමුත් මේක දන්නේ කොහොමද නොදන්නේ කොහොමද කියන එක තමයි මට අහන්න තියෙන ප්‍රශ්නේ. මෙන්න මෙහෙම ගිනි කන්දක් උඩ අපි ඉන්නේ කියන එක දන්නේ කොහොමද? ඒක තියේදී අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක භාවනාව මූලික කර්මස්ථානයේ දිගින් දිගටම සිත පිහිටුවා ගැනීම අපහසුය. ආස්වාසය හා ප්‍රස්වාසය ගැන දැන ගැනීමට වඩා උදරය හා උරස පිම්බීම සහ හැකිලීම ගැන මෙනෙහි කිරීම වඩා පහසුයි හැඟේ. නිදිබර බවක් දැනේ. ශරීරයට අලස බවක්ද දැනේ. සිත අපහසුවෙන් මෙන් මූල කර්මස්ථානයට යොමු කර ගතිමි. ශරීරයේ රිලැක්ස් වීමක් දැනුනි. ඉන්න තැන ගැන හැඟීමක් නොදැනිනි. මෙතනින් එහාට යාමට කිහිප වරක් උත්සාහ කළද යා නොහැකි විය. කීප අවස්ථාවක මේ දැනීම ලැබුණාද එතනින් එහාට යාමට බාධාවක් ඇති බව දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණිකව උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මට දැන් මේක නිකන් මුළු රචනෙම ලියලා තියෙන මේ ආනාපානෙට අනිවාර්යයෙන්ම යා යුතුයි කියන වගේ දැඩි මතධාරියක් ඇතුළේ ලියලා තියෙනවා. ඉතින් ඒකට අර පිම්බීම හැකිලිම දැක්කත් අව탁සිරු කරලා තියෙනවා. බාධාවල් වගේක් වෙනවා. මොන බාධාවක් නැහැ. මේ එන දේ බලන්න. මොනම දෙයක්වත් බහිතාන යන්න එපා. අරක බලන්නම් මේක බලන්න. ඉතින් ඒකම තමයි බාධාව. ඒක අනිවාර්යෙන් භාවනාවට බාධා. ඒ නිසා හොඳට පట్టල වාඩි වෙන්න. අම්මා ගොඩකට ගිය පොඩි එකෙක් හිටියා වගේ. හොඳට පట్టල වාඩිලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒකේ මේ අරක හොඳයි මේක නරකයි කියන නම් දාන්න ගියොත් තමයි ওই ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා ඒක ලියන්න පුරුදු වෙන්න මම වාඩි වුණා. වා නැත්නම් ආයතරයක් හරි බරි ගහන්න. හොඳට සම්බරිලා වාඩිලා මොනවද පේන්නේ? මොනවද පේන්නේ කියන්නේ ඇස් දෙක වහගෙන. ඒක ලියන්න එච්චර අමාරු නෑ. ඒ නිසා ওই ටික දැනගත්ත එක මේ දවස් දෙකට වටිනවා. දවස් 3යිනේ. දවස් 3 වෙන්න තාම ප්‍රමාණයි. තාම මේ ලකුණු කැපිලත් නෑ. තාම තියෙනවා අර පොටෙන්ෂල් එක නැත්තම් පොසිබිලිටි එක එහෙම නැත්තම් නේ හැකියාවේ කිසිම අඩුවක් වෙලා නැහැ. මොනවාක්වත් නැතුව වාඩි වෙච්චාම මොනවද වෙන්නේ? අර ඉස්සලා එක්කනට ඇත්තක වහපුවම ඉන්න බෑ වාගේ මොනවද වෙන්නේ කියලා බලන්න. අසවල් එක මූල කර්මස්ථානේ කරලා යන්න එපා. භාවනාවට කියන මූල කර්මස්ථානේ තෝරගන්නයි කියලා. ආයෙසට ලියන්න බලන්න අපි බලමු සාකච්ඡා කරන්න. 8 වෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව ඊයේ සහ අද සක්මන් භාවනාව කරන විට ලනු පැදුරද වැලි මළුවද තෝරා ගතිමි. ලනු පැදුරට වඩා වැලි මළුව ඊටමස් පහසු සහ උචිත බව වැටහුණි. සක්මන් කිරීම එකවරකදී පැයකට ආසන්න කාලයක් කෙලිමි. මුලින් යටිපතුලට දැනුනේ ගොරෝසු බවක්ය. ඒත් පාදයක් ඔසවන විට අනෙක් පාදයට ශරීරයේ බර දැනෙන අතර පාදයන් දෙක සමබරව සැහැල්ලු බව සහ ශරීරයේ බර දරාගත් බවක් දැනුනි. මෙසේ ගමන් කරන විට ශරීරයේ ඊටමත් සැහැල්ලු ස්වරූපයක් ගත් අතර නිින්ද යාමක් හෝ වැනි ගමන් කරන බව තේරුම් ගතිමි. ශරීරයේ ඔහේ ගමන් ගත් අතර හුස්මද දැනෙන අයුරු දැනුනි.
සිතුවිලි වලට ඒමට ඉඩ ලැබුණත් නැවතත් සක්මනට හිත යොදන විට ඒවා නැති වී ගියේය. මෙසේ බොහෝ වේලා සක්මන් කෙලිමි. අද උදේ නැගිටින විට මාගේ අතේ කුඩා ඇඟිල්ල වේදනාවන් දෙමින් තිබුණා. එම වේදනාවද වරින් වර සක්මන් කරන විට දැනුණා. නොයෙකුත් වේදනා තිබුණත් සක්මනින් පසු පර්යංකයට වාඩි වුණා. හුස්ම රැල්ල දෙස බලා සිටියා. ඒ දෙසම හොඳින් බලා සිටියා. වෙරළට හොරෙන් රැල්ලක් ඇවිත් යනවා ලෙස සිතුවිලි ගලා එමින් තිබුණා. එම සිතුවිලි වලට එන්නට ඉඩ හැරියා. ඒවායේ කෙලවරක් නොමැතිය. නැවතත් හුස්ම රැල්ල දෙසට හිත යොමු කළා. කෙමෙන් හිත සංසුන් වුණා. මුහුණ පුරා පෙන කැටි විශේෂයෙන්ම මුඛය අවට පිපෙනාසේ දැනුණා. ගත උණුසුම්ව තිබුණා. මෙසේ පරයන්ක භාවනාවේ යෙදී සිට කයේ වෙනස්කම් දකිමින් ඒවායේ අනිත්‍ය භාවය වෙනත් බව දකිමින් පරයන්ක භාවනාව නිමා කළා. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතර සක්මනේ යනකොට සමහරලාට නිකන් වැනෙන්න පටන් ගන්නවා, නිදිමතක් එනවා, ඒව නැත්තම් නිකන් අර තිබුණු පාන ශක්තිය නැති වෙනා වගේ වෙනවා. ඉතින් මේ දෙක වෙන්නේ නැත්නම් මේ නිදිමත ගතිය, පාළු ගතිය එන්නේ රාගයයි ද්වේෂයයි නැති වෙච්ච වෙලාවට. දැන් මෝහේ එන වෙලාව. ඒ නිසා හොඳට බලන්න රාගයේ තියෙන තාක්කල්, ද්වේෂයේ තියෙන තාක්කල් අපි ඉද්ද ගැහුවා වගේ හරියට කෙලින් යනවා. රාගේ නැති වෙනකොට, ද්වේෂය නැති වෙනකොට විහිිට වැනිනවා, මෙහිට වැනිනවා, මේ කය පවත්ත ගන්නත් බැරි වෙනවා. ඒකයි වයසට ගියාට පස්සේ නාකිත් තරිකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා තියෙන කතාව. ඒ රාග කරලා වැඩකුත් නැහැ දැන් බායේ ඉරිලා ඊට කමක් නැහැ. කවුරු දකින්නද, කවුරු බලන්නද, මා දැන් මාළු වියේ අර වගේ පොයින්ටර් සවද්දයක් දාගෙන V shape ගාගෙන කෙලින් බලන්න යන ගති දැන් නැහැ. ඉතින් මේ භාවනාවේදී ඒක වෙන්නේ විනාඩි 3-4යි යන්නේ. හැබැයි කිසි කෙනෙක් දන්නේ නැහැ මේ භාවනාදී මේ නිදිමත ගතිය, අලස ගතිය, කම්මැලි ගතිය එන්නේ අර අපි කුප්පන ප්‍රධාන චෛසික දෙක නැතිවකම කියලා. දන්නවනම් කොච්චර සතුටු වේද බලන්න. මේ සංසාරේ කවදාකවත් අයින් කරන්න බැරි වෙයි කියලා තිබුණු රාගය, ද්වේෂය ටික වේලාවකට අයින් වෙලා. ඉතින් ඒ නිසා ඒකට සාදර වෙලා යන්න. භාවනාවේ පරියන්කෙත් ඒක වෙනවා. පරියන්කිට වැඩි වෙන්න පුළුවන් මොකද අධ්‍යාත්ම අහන එක තැනකනේ ඉන්නේ. නමුත් මේක මේ විදිහට තේරුම් ගන්න බැරි නිසා අපි බලන්නකෝ භාවනාව එක්ක නිදිමත එනවා, එහෙම නැත්නම් සද්ද එනවා, එක්ක නැත්නම් වේදලා එනවා, එක්ක නැත්නම් හිතවිලි එනවා කියලා චෝදනා පත්‍ර ලිව්වට මේන අමුත්තා, මේන දූතයා, මේන මෙසෙන්ජර් ගියන මෙසේජ් එක මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවානේ. අපි ඒක දන්නේ නැතුව පණිවිඩකාරයට බයින්. මේ වෙලාවේ මොකටද ආයේ මට නිදිමත ගෙන ආයේ මොකටද කියලා නෑ, නිදිමත නෙමෙයි. ඒක නිසා ඒක බේරගන්න තියෙන ක්‍රමේ තමයි Tamante නිදිමතෙන් පස්සේ ආයෙත් අරමුණට හිත දාගන්න පුළුවන් නම් මේක නිදිමතක් නෙවෙයි, හිත ලීන වීමක්. ඒ කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් ඈත් වීමක්. ඉතින් ඒ නිසා ඒක සුබ ලකුණකට සලකනවා. දන්න කෙනා, දන්නේ නැති කෙනා ඉතින් බුදිනවා, දන්න කෙනා බුදු වෙනවා. අපි යනවා ඊගාය. 9 වෙනි ප්‍රශ්නය මූලික කමඨහන සක්මන් භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මා කලක සිට පරයන්ක භාවනාවේ යෙදෙන්නෙක්මි. සක්මන් භාවනාව කිරීමට මට තරමක් අමාරු වෙන්නේ දැස් විවෘත කළ විට විවිධ හැඟීම් වල සිත යොමු වෙන නිසාය. නමුත් මෙවර මා ඒ සම්බන්ධ අවධානය යොමු කර පුරුදු වූෙමි. දැන් දැස් විවෘත වුවත් සිත දෙපා වෙතය. අවට දේවල් පසු කළද ඒවා දකින්නවා මිසක් ඒ සමග කතා ගෙතීම් නැත. පාද දෙක යන්ත්‍රයක් මෙන් යැවෙයි. සමහර විට වේගවත්ය. ඇතම් විට සෙමෙන්ය. මේ ක්‍රමය හරිද? ඔබ වහන්සේගේ මඟ පෙන්වීමට පින් සිදු වේවා. ඔය මේක කරගෙන යන්න බාධාවක් නැත්නම් ක්‍රමය හරි. දැන් මොකක් හරිකින් බාධාවක් තියෙනවා විතරක් අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේක හරි වගේ පේනවා. මේක වැඩි විශ්වාසකින් මේක කරන්න කියලා කියන්නේ. ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. වාචිකව ප්‍රකාශනයක් කිරීමට කෙනෙක් අවසර ඉල්ලුවා. පොඩි විනාඩි. අද තව තියෙනවනේ මේ වගේ? Zoom එකෙන් අද ප්‍රශ්න තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. තිබුණේ නැහැ. තිබුණේ නැහැ ස්වාමීන්. ආයෙවනම් ප්‍රකාශයක් කරන්න දෙන අවසරය. විනාඩි 3ක් දෙනවා. මම ජීවිතේ ඉවර කළා ලංකාවට ඇවිල්ලා ඉන්නේ ස්වාමීන් වහන්සේ.
පෙන්ෂන් ගිහිල්ලා. ඉතින් වැඩියම්ම කතා කරන්න හිතුනේ ලංකාවෙන් යනකොට බොහොම කලබල මානසිකත්වයකින් ගියේ 2002. ආපහු 2022 ලංකාවට එනකොට සතිය කියන මයින්ඩ්ෆුල්නස් කියන වචනේත් අරගෙන බොහොම සන්තෝෂෙන් ලංකාවට ආවි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ගැන ඔබ වහන්සේට පින් දෙන්නයි කතා කරේ. විශේෂයෙන් කොරෝනා කාලේ මේ වගේ පොඩි ගෙදර නම් ලොකුයි ඒ වුණාට පල්ලෙහා සාලේ මේ තරම් ඇති ඔය වගේ දැල් ගහලා තියෙනවා. ඉතින් එළියේ මිනිස් පුලුටක්වත් දකින්නවත් නැහැ. නමුත් දුරස්ත භාවනා වැඩසටහන් අපිව ජීවත් කරේවා. ඒක නේ වාසිට පිං. ලොක්කගේ හරිය දෙන්නේ නැද්ද? ලොක්ක තමයි ඔක්කොම ගන්නලා දීලා තියෙන්නේ. ඉතින් අපි ඒව ටිකක් ඔය බිස්නස් කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න අපිට වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හිතන්න. ලොකු සාචින්න කාලේ කිව්වේ ඒකයි. බුදු කෙනෙක් පහළ නොවුනා නම් අපේ ජීවිත මොන තරම් සංකීර්ණ වෙලා අවුල් වෙනවද කියලා. ඒ ඔක්කොම හිතලා තමයි බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරුවේ අපිටත් එක්ක. ඒ නිසා අපිට එක එක නයි අර පෙරක දෝරුකම් කරනවා බුදුහාමුදුරුවෝ අතරමැදි වෙනවා. ඒ නිසා තව කාට හරි මැරෙන්න ඉස්සෙල්ලා ඕක පොඩ්ඩක් රංකිටිකට කාවලා තියන්න. තියෙන ස්වාමීන් වහන්සේ පුතාට කියලා දෙනවා. හැබැයි පුතාට දෙයියන්ගේ පිට තමයි. එහම ගොඩක් කියලා දෙන්නේ අහන්න කියලා දෙනවා ඔබ වහන්සේ කියන ඒවා. මට වැඩි මම කියනවා මයින්ඩ්ෆුල්නස් ගැන. යා සමාදාට සෙමිනාර්ස් වලට ගියාම ස්ක්‍රීන් එකේ වැටෙනවලු මයින්ඩ්ෆුල්නස් ගැන. අම්මි මේක තියෙනවා කියලා යා මට මෙසේජ් කරනවා. එතකොට මම කියන ඔක තමයි කියලා දැනගත්ත ඕනේ දේ. ඕනෑමට වැඩි කියලා දෙන්න යන්නේ ඒගොල්ලන් තේරුම් ගනිවි කියලා හිතනවා. ඒක කියලා දෙන්න දැනගෙන ඉන්න බෑ තමයි. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ ඔබ වහන්සේලාට. මට දැන් ඇවිල්ලා මාස 2ක් වෙනවා. ඉතින් තාම හරි අමාරුයි මෙහෙට හුරු වෙන්න. tie කලබගෑනි වැඩි. කොහොමවත් මට මෙතෙන්ට එන්න ලැබිච්ච එක මම ලොකු වාග්යක් කියලා සැලකනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලා හැමෝටම මේ සිද්ධ වෙනවා. සුවපත් වේවා. කරදර නොතිබුණා නම් අපි හම්බෙන්නෙත් නැහැ. එහෙයි. පෙන් කෙල ඉඳි. කරදර තියෙන නිසා තමයි ඔය සම්බන්ධතාවය තියෙන නිසා තව කරදර පැමිණේවා කියලා අපි වාසනා ප්‍රාර්ථනා. ඈ? යන්න තියෙන නරාවලටනේ. ඊට විදිහ හොඳයි මේ. මෙහෙට එන්න ඉස්සලා ස්වාමීන් වහන්සේ මට අක්කාගේ නම මතක නැහැ මේ. ඔළුවේ මොනාරි මේ මොලේ ඔපරේෂන් එකක් කරලා යාව මම බලන්න ගියා මගේ අක්කත් එක්ක. එයා ඔබ වහන්සේ හොඳට දන්නා මට මහත්මියගේ නම මතක නැහැ. කිව්වා මේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ගෝලියෝ එහෙම ලේසියෙන් මැරෙන්නේ නැහැ කියලා. අමාරු ගලිය ගෙවුවත් මැරෙන්නේ. ඉතින් මට ඒක හරියට මම මැරෙන්නෙත් නැහැ. කට්ටිය වරන දැන් වැටෙයි දැන් ගැලවෙයි දැන් මැරෙයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් විනාඩි 3 ඉවරයි. අපි යනවා. පොඩි ගසන්ස් මම පහට පොඩි පිරිකරක් ගෙනත් තිනවා වහන්සේට පූජා කරන්න කමක් නැහැ නේද පහට. පහට. ආවුන්දයි කමන්නේ. ඉතින් අනික් කට්ටිය ඕව නරක වැඩ පුරුදු වෙන්න බෑ. හොඳයි එහෙනම් අපි මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරනවා. අපි 2:45ට ගෙඩි ගැහිමක් අපේක්ෂා කරනවා. 2:45ට ගෙඩි ගැහුවට පස්සේ අපි එලා විනාඩි 45ක් පරියන්කයේ යෙදෙනවා සාමූහිකව 3:00 වෙනකන් 3:04 සක්මනකට පස්සේ 4ට පුරුදු පරිදි ධර්ම දේශනා පවත්වනවා. අද මම හිතන්නේ සතිವಾರයේ අවසාන ධර්ම දේශනාව. සියලු දිනාටම තෙරුවන් සරණයි.